හරි. පුතේ අපි ලියමු. සැලසුම් කරන්නේ යටතේ. සැලසුම් කරන්නේ යටතේ. ව්‍යාපාරයක් විසින් සිදු කරන කාර්යයන් සිදු කරන කාර්යය හරි පුතේ අපි කළු පෑනෙන් එකට එක ලියමු පොඩි රිකැඩි දාලා කළු පෑනේ මේ වගේ රිකැඩි දාලා ලියමු පළවෙනි එක ව්‍යාපාරයේ අරමුණු සහ පරමාර්ථ තීරණය කිරීම ව්‍යාපාරයේ අරමුණු සහ පරමාර්ථ තීරණය කිරීම දෙවැනි එක ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් තීරණය කිරීම ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් තීරණය කිරීම පුතේ යටතේ ලියමු අපි එතන ලියලා තියෙනවා මූල්‍ය සම්පත් ප්‍රාග්ධන සම්පත් මානව සම්පත් අද පුතේ තුන්වෙනි එක අපි ලියමු සම්පත් සපයා ගන්න ආකාරය තීරණය කිරීම
සම්පත් සපයා ගන්න ආකාරය තීරණය කිරීම. හරි. පුතේ අපි ඡේදයක් විදිහට ඇටෙන්නේ. ඡේදයක් විදිහට ඇටෙන්න යන. ව්‍යාපාරයක් විසින් ව්‍යාපාරය ආරම්භ කිරීමේදී කමාවක් නව ගිණුම් කාලච්ඡේදයක් ආරම්භ කිරීමේදී හෝ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී වැනි අවස්ථාවලදී නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී වැනි අවස්ථාවලදී ආයෙ කියන්නකෝ. පුතේ කොතනින්ද කියන්න ඕනේ? නව කියන තැන ඉඳලා. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී නව ගිණුම් කාලච්ඡේදයක් ආරම්භ කිරීමේදී හෝ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී වැනි අවස්ථාවලදී සැලසුම් කරණය සිදු කරනු ලබයි. හරි පුතේ අපි ඒකටම ලියාගෙන යමු. ව්‍යාපාරයක් විසින් ඉදිරි කටයුතු සැලසුම් කිරීමේදී නිෂ්පාදන සැලැස්ම මූල්‍ය සැලැස්ම අලෙවි සැලැස්ම වැනි
සැලසුම් කිහිපයකින් අලෙවි සැලැස්මේදී අලෙවි සැලැස්ම වැනි සැලසුම් කිහිපයකින් අලෙවි සැලැස්ම වැනි සැලසුම් කිහිපයකින් නිර්මාණය වී ඇත. නිර්මාණය වී ඇත. හරිද පුතේ? හරි. අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක සැලැස්ම මේකේ තියෙනවා පුතේ නිෂ්පාදන සැලැස්ම. ඊට පස්සේ අලෙවි සැලැස්ම, මූල්‍ය සැලැස්ම, මානව සම්පත් සැලැස්ම. පුතේ මම මේ කියන කොටස මේ ව්‍යාපාර සැලැස්ම කියන එක අපේ කලින් සිලබස් එක ඇතුලේ තිබුණා. ඇත්තටම මෙන්න මේ කොටස ගොඩක් වැදගත් එකක්. දැන් නෑ ඒක සිලබස් එකේ අයින් කළේ කියන එක. කලයක වෙනස් වෙනවා සැරින් සැරේට නේ. හරි. මෙන්න මේක පුතේ ගොඩක් වැදගත්. මොකද අපේ විෂයත් එක්ක ගත්තොත් එමේ අපි සාකච්ඡා කරන ව්‍යාපාරات එක්ක ගත්තොත් මේ ව්‍යාපාර සැලැස්ම කියන එක ගොඩක් වැදගත් එකක්. ඒකෙදි ව්‍යාපාර සැලැස්ම ඇතුලේ තියෙනවා උත්පාදන සැලැස්ම, අලෙවි සැලැස්ම, මූල්‍ය සැලැස්ම, මානව සම්පත්. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි දන්නවා ලෝකේ ව්‍යවසායකින්ගෙන් 95%ක්ම අසාර්ථක වෙනවා. හේතුව තමයි මෙන්න මේක හරියට නැතිකම. මෙන්න මේක හරියට හදාගෙන තිබුණොත් එයා ව්‍යවසායකයෙක් විදිහට මෙන්න මේක හරියටම එයා කරලා තියෙනවා නම් හරියට මේක මුල කරලා තියෙනවා නම් නැත්නම් හරියටම සැලැස්ම හදාගෙන තියෙනවා නම් එයාගේ අසාර්ථක වීමේ සම්භාවිතාවය 50%කින් අඩු කරගන්න පුළුවන්. 95 තියෙන එක නැත්නම් 5 තියෙන එක යාට 50 දක්වා වැඩි කරගන්න පුළුවන්. මොකද අපි දන්නවා සාර්ථක වෙන්න අවස්ථාව දෙන්නේ 5%යි. මොකද අනිත් පටන් ගන්න ව්‍යාපාර වලින් 5%යි අවුරුදු 5ක් එක දිගට තියෙනවා. ගොඩක් ඒවා පළවෙනි අවුරුදු 5 දිගට වහලා දානවා. නැත්නම් ව්‍යාපාර ශේෂ්ත්‍රය වෙනස් කරන මොනවා හරි දෙයක්. ඉතින් මේ සැලැස්ම අපි අනාගතේ ව්‍යාපාරයක් කරනවා නම් ඔයගොල්ලොනුත් පොඩ්ඩක් මෙන්න මේ ගැන බලන්න. අපි දැන් නම් සිලබස් එකේ නෑ පුතේ. ඉස්සර අපි මේ මූල්‍ය සැලැස්ම, අලෙවි සැලැස්ම මේ ගැන කතා කරා. එතකොට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් අපි බලන්න ඕනේ කොහොමද අපේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ටික හොයාගන්නේ. මුලින්ම මුදල් කොච්චරක් ඕනද සහ කොහොමද හොයාගන්නේ. අපි ගොඩක් අය ව්‍යාපාර පටන් ගන්න යන්නේ ඒක බලන්න. ව්‍යාපාරයට අවශ්‍ය ගොඩනැගිල්ල හදනවා. උපකරණ ටිකද ගන්නවා, යන්ත්‍ර සූත්‍ර ටික ගන්නවා. හැබැයි මාසයක් දෙකක් වැඩ කරගෙන තරම් අමුද්‍රව්‍ය ගන්න, සේවකින්ට වැටුප් ගෙවන්න මුදල් නැහැ. අන්න එතකොට ව්‍යාපාරය අසාර්ථක වෙනවා. ඉතින් මූල්‍ය සැලැස්ම හදද්දී හරියට ඒක හදන්න ඕනේ. කොච්චර අපිට ඕනද මේ දේපල ටික ගන්න, භාණ්ඩ ගන්න කොච්චර ඕනද, මාස 3ක්වත් අඩුතරමේ ආදායමක් නැතුව යනවනම් කොච්චර වියදමක් දරන්න වෙයිද. අන්න ඒකට අවශ්‍ය මුදල් ටික බලන්න ඕනේ. ඒ වගේ මේ මුදල් කොහොමද අපි වියදම් කරන්නේ, මොන දේවල් වලටද වියදම් කරන්නේ කියලා බලන්න ඕනේ. ඔන්න මූල්‍ය සැලැස්ම. නිෂ්පාදන සැලැස්ම. උතේ නිෂ්පාදනය කරන්නේ මොනවද? මොන වගේ භාණ්ඩයක්ද බලන්න ඕනේ. ඒ වගේම අපි කොහොමද ඒක විකුණන්නේ කියලා බලන්න ඕනේ.
ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන අලුත් ව්‍යවසායකයෝ ඉන්න ඒගොල්ලන් භාණ්ඩය හදලා තමයි කොහොමද විකුණන්නේ කියලා බලන්නේ. භාණ්ඩය හදලා විකුණන විදිහ බලනවට වඩා මුලින්ම සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න කියලා. අලෙවි සැලැස්ම හදන්න. කොහොමද මේක විකුණන්නේ? විකුණන විදිහ බලලා නිෂ්පාදනය කරන්න. නිෂ්පාදන සැලැස්ම හදලා මූල්‍ය සැලැස්ම හදන්න. sorry මානව සම්පත් සැලැස්ම හදන්න. ඊට පස්සේ අවසානයේ මූල්‍ය සැලැස්ම හදන්න. මේ හතරම හරියටම සම්පූර්ණයි නම් ව්‍යාපාර සැලැස්ම හදන්න. ව්‍යාපාර සැලැස්ම හදලා ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පුතේ ව්‍යාපාරයකට වැදගත් වෙනවා. ඉතින් මේක පොඩ්ඩක් පැන්සලෙන් කොහොමද ලියා ගන්න. ඕගොල්ලන්ට අනාගතයේදී වැදගත් වෙන්න පුළුවන්. හරිද පුතේ? එන්නේ නේ. පුතේ හරිද? ළමයි හරි. පුතේ අපි උදාහරණයක් ලියමු. උදාහරණ ලියන්න. උදාහරණ ලියන්න. හරි. මට කියන්න දැන් උදාහරණයක් අපි ලියනවා. මම දැන් සැලසුම් කරන්නේ කියන පුතේ පැහැදිලි කළා ඔයගලන්ට. අපි සැලසුම් කරන්නේ කියලා මොකද්ද කළේ? අරමුණු පරමාර්ථ තීරණය කළා, අවශ්‍ය සම්පත් තීරණය කළා, සම්පත් අපේ ගන්න ආකාරය තීරණය කළා. ඒකෙදි මම තවත් විස්තරාත්මකව ඔයගලන්ට කිව්වා ව්‍යාපාර සැලැස්මක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල් වල එකතුවක් කියලා. ඒක සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයක් විසින් මොනවද තීරණය කරන්නේ? එකක් තමයි අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගන්න ආකාරය තීරණය කිරීම. ඊළඟට ව්‍යාපාරයක් විදිහට අපි තීරණය කරන්න ඕනේ අපේ ව්‍යාපාරයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව මොකක්ද කියලා අපි තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ අලෙවි කිරීම සඳහා භාවිතා කරන
ක්‍රමවේද අපි තීරණය කරන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරික ස්ථානය පිහිටන ප්‍රදේශය හෝ ස්ථානය අපි තීරණය කරන්න ඕනේ. අපි කොතනද ව්‍යාපාරය පටන් ගන්න කියන එක. ඊට පස්සේ ව්‍යාපාරයට අවශ්‍ය සේවකීන් ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. මොනවා තමයි පුතේ? සැලැස්ම ඇතුලේ අපි උදාහරණ විදිහට කියන්න පුළුවන්. හරි. පුතේ උදාහරණ කියන්න. ලියන්න. උදාහරණ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගන්න ආකාරය. අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගන්න ආකාරය තීරණය කිරීම. සපයා ගන්න ආකාරය තීරණය කිරීම. දෙවැනි එක නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව තීරණය කිරීම. පුතේ දෙවැනි එක නේද? ඔව් සර්. ඔව් නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව තීරණය කිරීම. තුන අලෙවිකරණය සඳහා භාවිතා කරන ක්‍රමවේදය තීරණය කිරීම. ක්‍රමවේදය අලෙවිකරණය සඳහා භාවිතා කරන ක්‍රමවේදය තීරණය කිරීම. අතර ව්‍යාපාරය පිහිටවන ස්ථානය හා ප්‍රදේශය තීරණය කිරීම. අන්තිම එක 5 ව්‍යාපාරයට අවශ්‍ය සේවකයන් සංඛ්‍යාව.
තීරණය කිරීම. ඒ පූර්ණිමා නැද්ද? නිර්මාණ පූර්ණිමා හිටියේ නේද පුතේ? හරි. පුතේ මම මේක මකන්නම්. අපි කිව්වා මෙන්න මේ කළමනාකරණය කියන්නේ ක්‍රියාවලියක් කියලා. මම මේක රවුමත් දීපතියේ ඔයගලන්ට පැහැදිලි කරලා සැලසුම් කරන්නේ මෙන්න මේවා අපි කතා කරලා. හරි. එතකොට අපි සැලසුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා කතා කරලා. දැන් සැලැස්ම හදලා ඉවරයි. දැන් ගෙදර ප්ලෑන් එක අපි ඇඳලා ඉවරයි. දැන් අපි මේ විදිහට ෆවුන්ඩේෂන් එක දානවා, මේ විදිහට බිත්ති බඳිනවා, මේ විදිහට බේස් වල එනවා, ස්ක්‍රැබ් එක දාන්නේ මෙහෙමයි. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මෙතන දොරක් එනවා, මෙතන ජනේලයක් එනවා. හැබැයි තාම අපි වැලි කැටයක්වත් ගෙදරට ගෙනලා නැහැ. තේරුණාද? තාම අපි වැලි කැටයක්වත් අරගෙන ඇවිල්ලා නැහැ ගේ හදන්න. හැබැයි අපි සැලැස්ම හදලා ඉවරයි. හරි. එතකොට අපි බලමු ඊළඟට සංවිධානකරණය කියන්නේ මොකක්ද කියලා. පුතේ මේ සැලැස්මට අනුව අපි සම්පත් සපයා ගන්න ඕනේ. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපිට සම්පත් තියෙන්න ඕනේ. නැත්නම් නිකම්ම අපිට මේ සැලැස්ම ක්‍රියාවට නංවන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපේ අවශ්‍ය සම්පත් ටික ව්‍යාපාරයට ගන්න ඕනේ. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? අපි මෙන්න මෙතන අඳුරගත්ත සම්පත් ටික තියෙනවා. එකක් තමයි අරමුදල් සපයා ගැනීම. ඒ කියන්නේ අපි බැංකු ණයක් ගන්නවා නම් ඒක ගන්න ඕනේ. අයිතිකරු විසින් ප්‍රාග්ධනය විදිහට යොදනවා නම් ඒක ගන්න ඕනේ. නැත්නම් අපි වෙනත් වත්කම් ව්‍යාපාරයට යොදවනවා නම් ඒක යොදවන්න ඕනේ. අන්න සම්පත් ටික සපයා ගන්න ඕනේ. අරමුදල් සපයා ගැනීම, සම්පත් මිලදී ගැනීම, නව සේවකයන් බඳවා ගැනීම වැඩ පැවරීම. සේවකයෝ ගත්තට විතරක් මදි. අරගෙන යාට වැඩ ටික පවරන්න ඕනේ. ඔයා තමයි මෙන්න මේ වැඩේ කරන්නේ. ඔයා තමයි මෙන්න මේ දේ කරන්නේ. අන්න ඒ වගේ අපි වැඩ ටික පවරලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ට බලතල ලබා දීම කරන්න ඕනේ. ඒගොල්ලන්ට බලතල නැත්තම් වගකීම් ලබා දීම කරන්න. දැන් අපි තාම ව්‍යාපාරේ පටන් කියන්නේ සැලසුම් කරන්නේ කළමනාකරණය අපි සංවිධානකරණය කළා. දැන් හරියට අපි සැලසුම් කරණය කරද්දී අපි ගේ හදන ප්ලෑන් එක ඇඳලා. හැබැයි අපි තාම මොනවත් කරේ නැහැ. සංවිධානකරණයේදී අපි මොකද කළේ? වැලි ටික ගෙනල්ලා බෑවා. බාස් කෙනෙක්ට කියලා බාසුත් ගෙන්න ගත්තා. ගල් ටිකක් ගෙනාවා. සිමෙන්තිත් ගෙනාවා. කම්බි අනම්මනම් ඕනේ අවශ්‍ය දේවල් සියල්ල ඔන්න ගෙනල්ලා වත්ත වටේට දැන් ගොඩ ගහගෙන ඉන්නවා. තාම අපි අත්තිවාරම කපන්න උදැල්ලවත් තිබ්බේ නැහැ. හැබැයි සැලැස්ම අපේ අතේ තියෙනවා. ඒ සැලැස්මට අනුව ගේ හදන්න ඕනේ බඩු ටිකත් අපි ගෙනල්ලා තියාගෙන තියෙනවා. ඒතර ව්‍යාපාරයකත් සැලැස්ම හදලා තියෙනවා. කොහොමද නිෂ්පාදනය කරන්නේ? කොහොමද අලෙවි කරන්නේ? මොනවද ඒකට අවශ්‍ය සම්පත්? මොන වගේ යන්ත්‍ර සූත්‍රද ඕනේ? මොන වගේ ඉඩමක්ද ඕනේ? මොන වගේ ගොඩනැගිල්ලක්ද ඕනේ? මොන වගේ දේක කරන්න ඕනේ කියලා සැලැස්ම හැදුවා. අන්න ඒ විදිහට ගොඩනැගිල්ලක් හොයාගත්තා. යන්ත්‍ර සූත්‍ර ටික ගෙනල්ලා අදාළ විදිහට හයි කරගත්තා.
ඊට පස්සේ ඒවට අවශ්‍ය ශ්‍රමිකයන් බඳව ගත්ත බඳවගෙන ඒගොල්ලන්ට වැඩ ටික පාවලා දුන්නා. ඔයා මේක කරන්න ඕනේ, ඔයා මේක කරන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට බලය දෙනවා. ඔයා තමයි සුපරීක්ෂක, ඔයා තමයි මේ කට්ටිය බලන්න ඕනේ. මේගොල්ලන්ගේ වැඩ ගන්න ඕනේ ඔයා. ඔන්න ඔක්කොම ටික කළා. හැබැයි තාම වැඩ පටන් ගත්තේ නැහැ. තේරුණාද පුතේ සංවිධානකරණය කියන්නේ මොකද්ද කියලා? ළමයි පැහැදිලිද? තනුජි දැන් මම මේ උදාහරණ දෙකක් එක්ක යන්නේ. එකක් ව්‍යාපාරයේ උදාහරණය, අනිත් එක ගියක් හදන එකේ උදාහරණය. දැන් ඕනේ දේවල් ටික ගෙනල්ලා තියෙනවා. තාම වැඩ පටන් ගත්තේ නෑ. අපි හිතමු ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කියලා. ගොඩනැගිල්ල අරගෙන තියෙනවා. මැෂින් ටික හයි කරලා තියෙනවා. සේවකයොත් බඳවගෙන තියෙනවා. රෙදි නූල් බොත්තම් ටිකක් සල්ලි දීලා ගෙනල්ලා තියෙනවා. මැෂින් වලටත් හයි කරලා දැන් ඔක්කොම සෙට් කරලා බලාගෙන ඉන්නවා. ඔන්න සංවිධානය කළා. පැහැදිලිද පුතේ? හරි. එහෙනම් අපි නෝට් එක ලියමු. පුතේ පැහැදිලි නම් කියන්න. කියන්න. කළු පෑනේ ලියමු. සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීම කමාවක් සේවකයන් බඳවා ගැනීම කමාවක් වැඩ බෙදීම සංවිධානකරණය ලෙස හඳුන්වයි. හරි පුතේ අනුච්ඡේදකේ ලියන්නේ පැනේ. සංවිධානකරණයේදී පහත කාර්යයන් සිදු කරනු ලබයි. හරි පුතේ අර කලින් එකේ වගේ පොඩි ඉරිදාවක් කළු පැනෙන් ලියමු අපි. පළවෙනි එක අරමුදල් සපයා ගැනීම
දෙක සම්පත් මිලදී ගැනීම සම්පත් මිලදී ගැනීම 3 නව සේවකයන් බඳවා ගැනීම හා නව සේවකයන් බඳවා ගැනීම හා වැඩ බෙදීම වැඩ බෙදීම අන්තිම එක පුතේ බලතල ලබා දීම බලතල ලබා දීම හරි පුතේ අපි ඡේදයක් විදිහට ලියමු යටින් නිල් පෑනේ ලියන ඡේදයක් විදිහට සැලසුම් කරණයේදී සැලසුම් කරණයේදී තීරණය කරගත් සැලසුම් කරණයේදී තීරණය කරගත් නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීම සංවිධානකරණයේදී සිදු කරන අතර ඊට අවශ්‍ය පුද්ගලයන් බඳවා ගැනීම හා ඔවුන්ට අවශ්‍ය බලතල පැවරීමද සංවිධානකරණය යටතේ